අයබෝවන් අද අප්‍රේල් මස 4 වෙනිදා පාස්කු ඉරිදා දිනය. එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් සමගින්. ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. අදත් මුලින්ම සිරස්තල. කඳුළු මතක මැද සැමරූ පාස්කු ඉරිදා. හිටපු ජනපතිට කාදිනල් හිමිගෙන් දැඩි දෝෂාරෝපණයක්. අපේ හිටපු ජනාධිපතිතුමා කොමිෂන් සභා වාර්තාවේ වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනපති කියයි. ගම සමග පිළිසඳරේදී පොරොන්දු කණුගහවැව ආදර්ශ ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට. හැත්තෑ එක විරුවන් සැමරූ උවින්දු විජේවීර. මේ රටේ පුරවැසියෝ ඉන්නේ ටොයියෝ බයියෝ ජෙප්පෝ. එහෙම අපිට නෑ. අපි බලමුකෝ නේද? තාම මේ පටන් ගත්ත විතරයිනේ. කපුකමක් කිරීමට ගිය තරුණියකට අත් වූ ඉරණමා. කිතුණු ජනතාවගේ උතුම් මංගල්‍ය වූ පාස්කු ඉරිදා දිනය සැමරීමට ලොව කිතුණු ජනතාව සමග අද මෙරට කිතුණු බැතිමතුන්ද එක් වුණා. පාස්කු ඉරිදා දිනය සැමරීමට එක් වූ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජින් ඉල්ලීමක්ද සිදු කළා. ඒ පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ලෝපුරා විසිර සිටින කිතුණු බැතිමතුන් අලුබදදා ආරම්භ වන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වන අතර ජේසුස් සමිදානන් මරණය පරාජය කර අදවැනි දිනක නැවත උත්ථානය වීම පාස්කු ඉරිදා දිනේදී සමරන්නේ මහත් බැතියෙන් යුතුවයි. ලෝපුරා කිතුණු බැතිමතුන් පාස්කු දිනේ සමරද්දී වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේදී ඊයේ මේ පාස්කු දේව මෙහෙය පැවැත්වුණේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ලෝපුරා කිතුණු බැතිමතුන් පාස්කු දිනේ එලෙස සමරද්දී මෙරට කිතුණු බැතිමතුන්ද මෙවරත් පාස්කු දිනේ සැමරීමට එක්වුණේ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ. ඒ සඳහා පොලිස් නිලධාරීන් විශේෂ කාර්ය බළකාය ඇතුළු ත්‍රිවිධ හමුදා සමාජිකයන් 12000කට අධික පිරිසක් යොදවා තිබුණා. පාස්කු ඉරුදින සැමරීමට පෙරදින ඊයේ රාත්‍රියේ අලෙලුයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙය කොටහෙන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැත්වුණේ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මීට වසර 2කට පෙර යෙදුණු පාස්කු ඉරිදා දිනේ මෙරට දේවස්ථාන ඉලක්ක කර කුරිරු ත්‍රස්ස ප්‍රහාරයක් එල්ල වූ අතර එම අඳුරු මතක මැද අදත් කිතුණු බැතිමතුන් පාස්කු දිනේ සැමරීමට එක් වූයේ යුක්ති අපේක්ෂාවෙන්. පාස්කු ඉරිදා දින ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී මෙම දේවමෙහෙය අද පෙරවරුවේ ආරම්භ වූයේ කිතුණු දහම විසින් බැතිමතුන්ට දායාද කළ දයාවේ ප්‍රතිමූර්තිය සිහිපත් කරමින්. පාස්කු ඉරුදින කිතුණු බැතිමතුන් ඉතා සතුටින් සොම්නසින් දිවිගෙවන දවසක්. නමුත් අදින් දෙවසරකට ප්‍රථම පාස්කු ඉරුදින නම් එතරම් සතුටින් සොම්නසින් යුතුව ගත කරන්නට ඔවුන්ට අවකාශයක් උදා වුණේ නැහැ. ඒ ම්ලේච්ඡ අන්තවාදීන් විසින් සිදු කළ මරාගෙන මැරෙන අන්තවාදී ප්‍රහාර හේතුවෙන්. කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයට පැමිණි අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාස්කු ත්‍රස්ස ප්‍රහාරයෙන් මේ ගිය අය සිහිපත් කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත් වූ අතර අනතුරුව පාස්කු ත්‍රස්ස ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ගේ ස්මාරකයට ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසුවා.
ඉතින් මේ අවස්ථාවේදී මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. මොකද අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනොයි කියලා කතාවක් යනවා. මම අහන්න කැමති ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නේ කියලා. මේ මිනිස්සුන්ගේ මරණ ගැන දැනත් Tamanගේ ණය යුතුයකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්? කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ? ඒක මට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕනේ ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නැහැ. ඒ කටයුත්ත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දෙවෙනුව පොලිසියේ උසස්ම නිලධාරියෙක් අද සීනියර් DIG කෙනෙක්ගේ පෝස්ට් එකේ ඉන්නවා කන්ද උඩරට. මේ පිළිබඳව දැනගෙන මුකුත් කරේ නැහැ කියන චෝදනාව එයා ගැන තියෙනවා. මේ කාරණාවල් තව කොමිටිපත් කර හොය ඉන්න කාරණාවල් නෙමෙයි. වාර්තාවේ පැහැදිලිවම තියෙනවා. නම් කරලා තියෙනවා. එහෙමනම් ඒක ක්‍රියාත්මක කරන්න. ඇයි මේක ක්‍රියාත්මක කරන්න පරක්කු කරන්නේ? මොන හේතු වලටද? අනිත් එක මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙච්ච සමහර ඇමතිවරු ගනුදෙනු කරපු අය බොහොම නිදැල්ලේ හැසිරෙනවා. ඒ අය ගැන මීට වඩා පරීක්ෂණ පවත්වලා ඒ අය ගනුදෙනු කරේ කොහොමද? ඒ අයගේ බැංකු accounts වල මොනවද තියෙන්නේ? ඒ සල්ලි ගනුදෙනු ඒ හිතමිත්‍රකම් අරෝමයා වලින් මොකද්ද මේකට සිදුවෙච්ච බලපෑම කියන එක ගැන විග්‍රහයක් කරන්නට අවශ්‍යයි. ඒ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා. සහරාන්ලත් එක්ක හොඳට hina වෙවි ගනුදෙනු කරපු. මේක අපහාසයක් අපිට. අපේ මේ ජනතාවට කරන අපහාසයක්. ඒ නිසා මම යුක්තිය සාධාරණත්වයේ ඉල්ලගෙන ඉන්නවා තාමත්. 21 වෙනිදාට කලින් මේකට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා. අපි ඉන්නේ නැහැ නිහඬව. කරුණා කරලා වැරදිකාරයන්ට දඬුවම් කරන්න වහාම කටයුතු කරන්න. අනිත් එක තමන්ගේ අතේ වැරදි තියාගෙන අත හොදාගන්න යන පිලාතුල වෙන්න එපයි කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා. ගෙදර ගිහිල්ලා වැඩක් බලා ගන්න. තමන්ගේ වගකීම් ඉෂ්ට නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහොමද? නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ කාටවත් පොදුවේ. පාරට බයිනවා අපි බයිනේ. මගේ පුතා මගේ ලේලි ළමයි තුන්දෙනා ඔක්කොමලා මැරුණා. දැන් අවුරුදු දෙකක් වෙනවා. මගේ පුතාව ආරම්භ දෙන්න පුළුවන් ඔයගලන්ට. ඇයි මේ කෙරුවේ? අපි ඉවසීම අත්හරින්න කැමති නැහැ. නමුත් බයක් ඇති වෙනවා ඉවසීම නැති වෙයිද එක දවසකදී කියලා. 2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වැඩිම හානිය සිදු වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී අද පෙරවරු 7:30ට පාස්කු දේව මෙහෙය ආරම්භ වුණා. දේව මෙහෙයෙන් අනතුරුව පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ උත්තාන වූ දේව සමිදානන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථානය වටා ගමන් කළා. අනතුරු අද දහවල් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි අගරාදුගුරු හිමියන් ප්‍රහාරයට ගොදුරු උත්ථානය වූ දෙවි සමිදානන්ගේ ප්‍රතිමාවට යාඥා කළා. පාස්කු දිනයට සමගාමීව දැඩි ආරක්ෂක රැකවල් මැද දිවයින පුරා දේවස්ථාන රැසකදීද පාස්කු ඉරුදින දේව මෙහෙයන් මෙලෙස පැවැත් මේ අතර පාස්කු මංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද පණිපුඩ නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකේය කිතුණු ජනතාව අසීමිත ගෞරවාදරයෙන් සහ භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වර එක ගොදුරු වූ අතර ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නොමැති බවයි. යලිත් එවන් කේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික
ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බවද ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්. අද ලෝකය හමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජය කර නැගී සිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන් යුතුව මානව හිතවාදී සමාජයක් තුළ ජීවත් වීමටත් මේ පාස්කු සමය ආශිර්වාදයක් කරගත යුතු බවද ජනාධිපතිවරයා සිය පාස්කු දින පණිවුඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සමට සාධාරණය ඉටුවන තෙක් කිතුණු ජනතාවගේ ඉවසීම විශිෂ්ට බවයි. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙලා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට සංවේගය පළ කරන බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අකණ්ඩව ඉටු කර ඇති බවට සිහිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. කිතුණු ජනතාව බලාපොරොත්තු වූ පරිදි ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර පාස්කු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මුලකරුවන් සොයා ගැනීමේ වගකීමෙන් කිසිවෙකුටත් බැහැර විය නොහැකි බවයි. එම පරීක්ෂණ විශ්වාසනීයත්වය විනිවිද භාවයෙන් සහ අපක්ෂපාතීව කඩිනමින් සිදුවිය යුතු බවද විපක්ෂ නායකවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙනවා. එම ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ සියලු දෙනා වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 72 වන විපක්ෂ නායක ජංගම සේවය අද තිස්ස මහාරාමේදී පැවැත්වුණා. එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ ම්ලේච්ඡ ප්‍රහාරය අද දවසෙත් අපිට මතක් වෙනවා. මමත් කැබිනට් ඇමතිවරයෙක් වුණු රජය ක්‍රියාත්මක වෙනකොට තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. මගෙත් වගකීමක් තිබෙනවා. මම හිටපු ආණ්ඩුවක් තුල මේ ක්‍රියාව සිදුවීම පිළිබඳව මම සමාව ගන්න. එහෙම සමාව ඉල්ලන්නට මම ලැජ්ජ වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවටත් මම කියනවා තමුන්නාන්සලා ජනතාවගෙන් සමාව ඉල්ලන්නට ඕන. මේ මොලකරුවන් අල්ලන්නට තමුන්නාන්සලා උනන්දු වෙලා නැහැ. ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන සැලසුම් කරන ඒ සියලු දෙනාටම අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනීය ක්‍රියාත්මක විය යුතුමයි. වෙනමම විශේෂිත වූ කණ්ඩායමක් යොදවලා කැමති නම් ශ්‍රී ලංකාවේ නායකත්වයෙන් පිටරට විශේෂඥවරුන්වත් ගෙන්න ගන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. ගෙනල්ලා පාස්කු ප්‍රහාරය පිටුපස තිබෙන ඒ අදිසි හස්තය හස්තයන් වහාම රටට හෙළිදරව් වෙන ආකාරයේ විනිවිද භාවින් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ගුවන් හමුදාව ඉදි කළ කණුගහ වැව ආදර්ශ ගම්මානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද ජනතා අයිතියට පත් කළා. කැබිතිගොල්ලෑව ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක්ගෙනවිලි වලට සවන් දෙමින් පසු ජනාධිපතිතුමා කළ ඉල්ලීමකට අනුව ගුවන් හමුදාව මෙම ආදර්ශ ගම්මානය ඉදි කර තිබුණා. පසුගිය දෙසැම්බර් 30 වනදා සිව්වෙනි ගම සමග පිළිසඳර වැඩසටහන පැවැත්වුණේ කැබිති ගොල්ලෑව කණුගහවැව ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අවස්ථා කිහිපයකදීම පීඩාවට පත් මේ ජනතාව මුහුණ පා සිටින ආර්ථික සමාජීය ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා එදින අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ අතර ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය කිරීමට ගුවන් හමුදාපති යා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාර ගනු ලැබුවා. මේ ගම්මානයේ තියෙන අඩුපාඩු ගුවන් හමුදාවට ලබා දෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් ආදර්ශ ගම්මානයක් ගොඩනගන්න. අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගම්මානයේ විහාරාධිපති හිමියන්ට ප්‍රාදේශීය ලේකම්වරයාට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිවරයා විසින් පවරනු ලැබුවා. අද කණුගහවැව ගම්මානයට ගිය ජනාධිපතිතුමා අභිනවාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දැක සුහද පිළිසඳරකට දෙක්වුණා. යෝජිත විහෙර වහන්සේ ඉදිකරන භූමියේ අභිනවයෙන් ඉදිකරනු බෝධිඝරය ආවාසගේ සහ වැඩ අවසන් කරනු ගන්ටාර කුල්නද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා නව නිවාස 12ක් සහ ගුරු නිවාසයේ යතුරු නිවාස හිමියන්ට සහ විදුහල්පතිවරයාට බාර දෙනු ලැබුවා. කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය ගුරු නිවාස සහ ජංගම අක්ෂි රෝහලේ සිදු කළ අක්ෂි සැත්කම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. හිමිකමක් නොමැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය සංකේතවත් කරමින් කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි අය අතරින් 5 දෙනෙකුට ඔප්පු ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා.
අනතුරුව කණුගාවැව ආදර්ශ ගම්මානයේ වෙත ළඟා වූ ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ නිවසක් සහ කණුගාවැව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කිලෝමීටර් 15ක් දිග අලි වැටද නිරීක්ෂණය කළා. නෙලාගත් අස්වන්නේහි නොයිඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී පැවැත්වුණා. ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස පැවති මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ ස්වර්ණවාහිනිය සහ ශ්‍රී FM මාධ්‍ය එකමුතුවයි. සහල් එක්රැස් කිරීම පසුගිය 22 වනදා සිට දිවයින පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරනු අතර ඒ සඳහා ස්වර්ණවාහිනිය සහ ශ්‍රී FM මාධ්‍ය දායකත්වය ලබා දෙනු ලැබුවා. අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් හා රුවන්වැලි මහසෑරදුන් කේන්ද්‍ර කරගනිමින් පින්කම් රැසක් පසුගිය දින කිහිපය පුරා සිදු කෙරුණා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාත්‍රයට සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කළා. මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සේම දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි මහතුන්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා. ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන ගිතෙල් පාත්‍රය හා මීපැණි බදුන්ද මෙහිදී ජනාධිපතිතුමාට බහර කළ අතර ජනාධිපතිතුමා විසින් එම ගිතෙල් හා මීපැණි බදුන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ වෙත පූජා කළා. පළාත් නවය නියෝජනය කරමින් ගොවි සමිති නියෝජිතයන්ට සෙත් පිරිත් සජ්ජායනය කොට බල ගන්වන ලද බිත්තර වී ජනාධිපතිතුමා අතින් බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. විශේෂයෙන්ම වත්මන් රජය වී ඇතුළු භෝග 16ක් ආනයනය කිරීම සීමා කර තබන මේ මොහොතේ ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සියලුම හැම බින් අඟලක්ම වගා කිරීමේ වැඩපිළිවෙලක් දැනට අපේ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වෙනවා. අපි මහ කන්නේ විතරක් බලාපොරොත්තු වෙන අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක්. අපි යල කන්නට බලාපොරොත්තු වෙනවා තව මෙට්‍රික් ටොන් මිලියන 1.8ක්. ඔබතුමා යැපුම් මානයන ආර්ථිකයෙන් මිදිලා නිෂ්පාදන ආර්ථිකයකට යන අභියෝගය අපිට දුන්නේ ඒක අපි නිෂ්පාදන අතිරික්තයකට ගෙනියලා තියෙනවා කියන එක බොහොම සතුටින් අපි ඔබතුමාට සඳහන් කරන්න ඕනේ. අනතුරුව අලුත් සහල් මංගල්‍යයේ වතාවත් වලින් අනතුරුව ජනාධිපතිතුමා ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත චාරිත්‍රානුකූලව මල් රිදී කාසි පූජා කර වැඳ ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමන් මෙලෙස 58 වන ජාතික අලුත් සහල් මංගල්‍යයට එක්වුණේ මෙරට කෙට්වතු සහල වේවා සහලින් රට ස්වයං පෝෂිත වේවා යන ප්‍රාර්ථනාවෙන්. අපිට ගොඩක් සතුටුයි ඒක දැක් ගන්න ලැබුණා. ස්වර්ණවාහිනියටත් බොහොම පිං. සියලු දෙවි දේවතාවුන් උන්වහන්සේලාගේ පිහිට ලැබේවා ආශිර්වාදය ලැබේවා. අලුත් සහල් මංගල්‍ය දැක ගැනීමටත් අපිට ලැබුණ එක හරිම සන්තෝෂයි. ඒ වගේ දෙයක් කරන එක ස්වර්ණවාහිනිය සේවයටත් අපි ගොඩාක් ස්තුතියි වන්දනා. මේ වගේ වැඩ කරන එක රටට ආදර්ශයක්. පිළිකාකාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු සැකසහිත ආනයනික පොල්තෙල් ගැටලුවට විසඳුම් ලබා දිය හැකි අදාළ ආයතනවල සිටින දූෂිත නිලධාරීන් ඉවත් කිරීම මගින් පමණක් බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් මේ බව පැවසුවේ ඊයේ පොල් සංවර්ධන අධිකාරිය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පළ වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී. පිළිකාකාරක විෂ රසායනික අඩංගු සැක සහිත ආනයනික පොල්තෙල් තොගයක් රේගුභාරයේ පවතින බවට අනාවරණය වීමත් සමග පොල්තෙල් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. ආරම්භයේදීම ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ දෙකක් සිදු කළ අතර එමගින් තහවුරු වූයේ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරක විෂ රසායනිකය අදාළ ආනයනික පොල්තෙල් වල අඩංගු බවයි. අනතුරුව පාරිභෝගික අධිකාරියද දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වෙළඳපොලේ පවතින පොල්තෙල් සාම්පල අහමුනේදී ලබා ගැනීමෙන් පරීක්ෂාවට ලක් කළා. එලෙස ලබාගත් පොල්තෙල් සාම්පල අනතුරුව පොල් සංවර්ධන මණ්ඩලයට රසායනික පරීක්ෂාවන් සඳහා යොමු කරනු අතර ඉන් සාම්පල 55ක වාර්තාව පිළිබඳව මාධ්‍ය හමුවකදී මෙලෙස පැහැදිලි කළේ පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරයායි. 788 ඇලයිරක් 7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ යොමු කරලා තිනවා. ඒකෙදී පොල් තෙල් ගත්තොත් එහෙම ඒක බිලියනයකට කොටස් 30කට වඩා වැඩි වුණොත් තමයි විකිණීම තහනම් කළ යුත්තේ කියන එක. ලබාගත් සාම්පල 55න් එකදු සාම්පලයකවත් PPB ලෙවල් එක 30කට වඩා වැඩි අගයක් අපිට ලැබුණේ නැහැ.
මීට ප්‍රතිචාර දැක්වීම සඳහා සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එතකොට අපේ පාරිභෝගික ජනතාව වස පොඩ්ඩක් කෑවට කමක් නෑ. මේ මොන ජාතික අපරාධයන් මේ විද්‍යුතුන් මේ කතා කරන්නේ. මේ කියන්නේ පොල් සංවර්ධන අධිකාරිය අපේ දේශීය කර්මාන්තවල කරන විශ්ලේෂණ. ඇෆ්ලොටොක්සින් කියන එක මේ පොල් දේශීය පොල් කර්මාන්තකරුවන්ගේ මෙතුමාලා පොල් සංවර්ධන අධිකාරියවල ටෙස්ටිං කරනවා. මේ ටෙස්ටිං කරලා මේ බලන්න ඇෆ්ලොටොක්සින් කියන ටෙස්ටිං කරලා මේ ඇෆ්ලොටොක්සින් වල තියෙන සියලුම අංග B1 B2 G1 G2 කියන මේ අංග ඔක්කොම not detected. එහෙනම් ඇෆ්ලොටොක්සින් නැති නිෂ්පාදන අපේ රටේ හදන්න පුළුවන් නම් මේ දේශීය පරම්පරාවෙන් පරම්පරාවෙන් කර්මාන්තකරුවන් එහෙනම් මේ ආනයන කරු ගේන මේ විපාක දෙන මේ විස සහිත තෙල් කන්න කියන්නේ ඇයි? ඒගොල්ලන් ඔබතුමාට දෙන පැකට් එක ලොකුද? මෙම දූෂිත නිලධාරීන් පළවා හැරිය යුතුයි. පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මෙහි තිබෙන විස පිළිබඳව ප්‍රමිති ආයතන එක කතාවක් කියනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය තව කතාවක් තියෙනවා, පාරිභෝගික අධිකාරිය තව කතාවක් තියෙනවා. එහෙනම් අපි වහාම මේ රජයට කියනවා මේ පිළිබඳව එක ප්‍රකාශයක් කරන්න. මේ අතර සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද පොල්තෙල් ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 71ට අඩසිය වසක් හැරවුමක ඇරඹුමක් වැඩසටහන අද ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ සංවිධාන කර තිබුණේ උවිඳු විජේවීරගේ නායකත්වයෙන් යුත් දෙවැනි පරපුරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරගේ නායකත්වයෙන් යුත් දෙවැනි පරපුර සංවිධාන කළ මේ වැඩසටහනේදී 71 සන්නද්ධ අරගලයේද සිහිපත් කළා. විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හදනකොට මුලින්ම මඩපාර එන්නේ තමන් හදන වමෙන්මයි. CIA කෙමනක් කිව්වා. ඒතර ඒ කාලේ වෙනස්. නමුත් එහෙම කතා කරන මිනිස්සුන්ගේ කටවල් වෙනස් වෙලා නැහැ. ඒක අදත් ක්‍රියාත්මක වෙනවා. අපිටත් ගොඩක් චෝදනා තියෙනවා. ඉතින් අපි හිතනවා අපි කලබලකාරී විය යුතු නැහැ. අපිට පුළුවන් මේ සියල්ලටම භාවිතයෙන් උත්තර දෙන්න කියලා. මේ දෙවන පරපුර සංවිධානය නිර්මාණය කරන්නේ මමත් වගේම විශේෂයෙන්ම අපේ 71 දරු පරපුර ඒ වගේම මේ සමාජයේ වෙනසක් ඉල්ලන මේ කියන නිල් කොළ රතු මේ සියලුම පක්ෂවල නියෝජනය කරන මේ මිනිසුන්ගෙන් මේ රටට වෙනස් මගක් ඕනේ කියලා හිතන මිනිස්සු තරුණ එකතු වෙලා තමයි මේ දෙවන පරපුර නිර්මාණය කරන්නේ. ඒතර මේකට දේශපාලන පක්ෂ ಜಾති ભેදයක් නැහැ. අපිත් එක්ක හැමෝම වැඩ කරනවා. අපි හැමෝටම විවෘතයි. ඕනම දේශපාලන පක්ෂයක ඕනම දේශපාලන ක්‍රමවේදයක රට ගැන වෙනස් වෙන්න ඕනේ කියලා රට ගැන අලුතෙන් හිතන මිනිස්සුන්ට අපේ දෙවන පරපුර ඇතුලේ ඉඩක් තියෙනවා. අපි ඉරි ගහලා නැහැ, අපි වෙන් කළා නැහැ, අපිට ද්‍රෝහියෝ නැහැ. මේ රටේ පුරවැසියෝ ඉන්නේ ටොයියෝ බයියෝ ජෙප්පෝ. මේ සමාජය කතා කරන්නේ එහෙමයිද? එහෙම අපිට නැහැ. අපිට ඉන්නේ මේ රටේ පුරවැසියෝ කොටස් දෙකක් ඉන්නවා. රටට ආදරය කරන රට ගැන හිතන මිනිස්සු ඉන්නවා ඔය හැම පක්ෂයකම. හැම පිළකම බෙදිලා ගිය හැම තැනකම හොඳ මිනිස්සු අපි එකතු කරනවා. හොරුන්ට පුළුවන් නම් විජේවීරක තන කියනවා මේ හොරු ප්‍රධාන පක්ෂ දෙකේ හොරු රැට එකට හොරකමේ ගිහිල්ලා දවල්ට රණ්ඩු වෙනවා කියලා. ඒතකොට දැන් මේ තියෙන පක්ෂ 3-4ෙම හොරු එකට හොරකමේ යනවා. ඉතින් ඇයි අපිට බැරි හොඳ මිනිස්සුන්ට මේ පක්ෂ 3-4ෙම ඉන්න හොඳ මිනිස්සුන්ට එකතු වෙලා හොඳ සමාජයක් හදන්න අර හොරුන්ට රැටත් දවල්ටත් හොරකමේ යන්න බැරි වෙන්න. අන්නේ වේදිකාව අපි හදන්නේ. දෙවැනි පරපුර හරහා උවිඳු විජේවීරගේ මේ ආගමනය පිළිබඳ අද ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. අපි බලමුකෝ නේද? තාම මේ පටන් ගත්ත විතරයිනේ. තාම අපි එහෙම දැක්කේ නෑ. ඔව් පුළුල් දේශපාලන ක්‍රියාකාරීත්වයට ඇවිල්ලා තියෙනවා. ඔහුත් ඒක කියන්නේ නෑ හරියට. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔබ ඇලිත් ලයිව් එට් සමගින් ස්වර්ණවාහිනිය සහ ජංගම දුරකථන ජාලයක් එක්ව පවත්වනු ලැබූ තරඟයක ජයග්‍රාහකයෙකු බවට පවසමින් එහි ත්‍යාගය ලබා දීම සඳහා මුදල් ලබා දෙන ලෙසට කිසියම් සංවිධානාත්මක පිරිසක් වංචාකාරී ක්‍රියාවක නිරත වී සිටින බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. එවැනි කිසිදු තරඟයක් ස්වර්ණවාහිනිය මගින් සංවිධානය කර නොමැති අතර එවැනි ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස ප්‍රේක්ෂක ඔබට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය ඉතා වගකීමෙන් යුතුව දැනුම් දෙනවා.
ස්වර්ණවාහිනිය සහ ජංගම දුරකථන ආයතනයක් එක්ව සංවිධාන කළ තරගයක ජයග්‍රාහකින් බවට පවසමින් ප්‍රදේශ කිහිපයකම ජනතාවට පසුගිය දින දෙක තුළ දුරකථන ඇමතුම් ලැබුණු බවට එම ජනතාව අපට දැනුම් දුන්නා. එම ඇමතුම් වලින් දැනුම් දී ඇත්තේ අදාළ ජයග්‍රහණයට හිමි ත්‍යාග ලබා ගැනීම සඳහා යම් මුදලක් ගෙවන ලෙස සහ එම පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා දෙන ලෙසයි. අද උදේ 11:17ට විතර කෝල් එකක් ඇවිල්ලා කිව්වා දුරකථන සමාගම් දෙකක නම් දෙකක් කියලා ස්වර්ණවාහිනියෙන් එකතු වෙලා දිනුම් ඇදීමක් කරලා තියෙනවා. අපේ නම්බර් එක ඒකට තේරිලා තියෙනවා. ඊට පස්සේ අපිට කිව්වා මේ විනාඩි 10ක් ඇතුළත ආපහු කනෙක්ට් කරගෙන තොරතුරු දීලා ඒක තහවුරු කරගන්න කියලා. සංජීත් සනායක කියනවා අපිට කිව්වේ. යාව කනෙක්ට් කරගන්න කියලා තමයි කිව්වේ. ඊයේ උදේ අසමාට විතර කෝල් එකක් ආවා. ලක්ෂ 15ක් ෆෝන් එක ඇදලා තියෙනවා. ටෙලිෆෝන් බිලයි මගේ account නම්බරේ ATM කාඩ් එකේ නම්බරේ කොයිල්ලුවා ෆැක්ස් කරන්න කිව්වේ 12 මාස ඉස්සෙල්ලා මේ කරනවා ලක්ෂ 15 නැත්නම් ඔයාලා කැන්සල් වෙනවා කියලා. මේ මිස් වලට මේම ලක්ෂ 15ක් ඇදිලා තියෙනවා. ස්වර්ණාණි බැලුවේ නැද්ද? ඔයාලට මෙසේජ් එක ආවේ නැද්ද කියලා. මම කොහොම මෙසේජ් එකක් නම් මට ආවේ නැහැ කියලා. ඊට පස්සේ ඒක විනාඩි 20ක් ඇතුළත ඩිලීට් වෙනවා. ඔයාලා බැලුවේ නැත්තම් කියලා කිව්වා. මේ ඩෙන්ටිටි කාඩ් නම්බරය ඇහුවා. 9700 මේ බැංක් කරන්න කියනවා. එයා කියනවා සල්ලි අතට අර රෙඩි කරගෙන ලෑස්ති කරන්න කෝල් එකක් දෙන්නලු. මෙලෙස පෞද්ගලික තොරතුරු ලබා දෙන ලෙස දන්වා ඇත්තේ නලින් සංජය දිසානායක ලෙස හඳුන්වාගත් පුද්ගලයෙකු විසින්. ඔහු ස්වර්ණවාහිනී ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද එම දුරකථන ඇමතුම මගින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් අප ඔබට දැනුම් දෙන්නේ නලින් සංජය දිසානායක නමින් ස්වර්ණවාහිනියේ අධ්‍යක්ෂවරයෙකු නොමැති බවත් එම පුද්ගලයා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති ව්‍යාජ පුද්ගලයෙකු බවයි. මෙවැනි කිසිදු තරගයක් ස්වර්ණවාහිනිය මැදිහත් වී සංවිධානය කර නොමැති අතර එවැනි ඇමතුම් කිසිවෙකුටත් අප ආයතනයෙන් ලබා දී නොමැති බවත් ප්‍රකාශ කරන අතර ඒ අනුව මෙවැනි මූල්‍ය වංචාවන්ට හසු නොවන ලෙසත් ප්‍රේක්ෂක ඔබගෙන් අප ඉල්ලා සිටිනවා. ඔබ නැවතත් ලයිව් එකට සමගයි. ගලේවල පට්ටිවිල ප්‍රදේශයේ ලිපිද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැලක් පවත්වාගෙන ගිය තරුණියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඝාතනය සම්බන්ධයෙන් එම තරුණියගේ ළඟම ඥාතියෙකු ගලේවල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ගලේවල පට්ටිවිල ප්‍රදේශයේ අදාළ තරුණිය මෙම වෙළඳසැල තුළ සිය ව්‍යාපාරය කරගෙන ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ ඇය මෙම පොත් අලෙවි සැල තුළ සිටියදී එම ස්ථානයට පැමිණි ඥාතියෙකු ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබූ 19 හැවිරිදි තරුණිය ගලේවල රෝහලට ඇතුළත් කරනු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහල වෙත මාරු කර යවුණා. එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඝාතනය සිදු කළ පුද්ගලයාගේ 17 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ නිවසේ නතර කොට තිබූ අවස්ථාවක සිය දියණියට වැඩිමහල් පුද්ගලයෙකු විවාහ කර දීමට ගත් උත්සාහයක් පිළිබඳ ඇති වූ සිද්ධියක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු කොට ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. තම දියණිය බැලීම සඳහා අවස්ථා කිහිපයකදීම එම නිවසට ගියත් ඊට ඉඩ නොදීම සමගින් නැති වූ කෝපයෙන් මෙම ඝාතනය සිදු කොට ඇති බව ඝාතනය සිදු කළ පුද්ගලයා පාපොච්චාරණය කළ බව ගලේවල පොලිසිය පවසනවා. මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය අවස්ථාවේ මියගිය තරුණියගේ ඥාතීන්ගෙන් අප ප්‍රාදේශීය වාර්තාකරුට බාධා එල්ල වුණා. අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.